අකුසලින් දුරව කුසල් මත පිහිටා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය වෙන සතරමය සංවේදනය කරන බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. උතුම් වූ සදරම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගම්පහ ඉබුල්ගොඩ සිරි සම්බෝධි මෙත් සෙත් සේනාසනාධිපති පූජ්‍යපාද වත්තේගම ආනන්ද චිත්ත ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාත පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. තලවතුගොඩ එකමුතු මාවතේ පදිංචි සරත් බණ්ඩාර මහතාත් එම මහත්මයාත් සනෝජ් ප්‍රභාත් මනෝජි දියණියත් සහ පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ සතරම දේශනාව මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට උතුම් වූ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से यच्च भिक्खवे रत्तिं तथागतो अनुत्तरं सम्मा सम्बोधिं अभिसम्बुध्यति यच्च रत्तिं अनुपादिशेषाय निब्बाण धातुया परिनिब्बायति यं एतस्मिन् अन्तरे भासति लपति निद्दिशति सब्बं तं तथैव होति नो अन्यथा तस्मात् तथागतोऽति उच्यते इमेषु च सत्सु अपरिहानीयेषु धम्मेषु वज्जी सन्दिशिषन्ति बुद्धियेव ब्राह्मण वज्जीनं पाटिकंखा नो परिहानीति අපගේ භාග්‍යවත් සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේටත් ශ්‍රී සද්ධර්ම රත්නයටත් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් සියලු ලෝකවල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා දාගැබ් වහන්සේලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු බෝධීන් වහන්සේලා සිරිපතුල් සටහන් වජිරාසනය ඇතුළු ත්‍රිවිධ චෛත්‍යයන්ට අරහත් ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. උතුම් බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා බොහෝ කාලයක් තිස්සේ විශාල මෙහෙවරක් සිදු කරමින් සිටින බෞද්ධ මාධ්‍ය ජාලයෙහි රූපවාහිනී සද්ධර්ම මණ්ඩපයේ සිට දේශනා කරන ධම් දෙසුමකට තමයි මේ වෙලාවේ මේ පින්වතුන් සවන් දෙන්නට සූදානම් වන්නේ. විශේෂයෙන්ම අපට ඊයේ දවස් කීපය තුල අපිට අත්වෙන්නට තිබුණ විශාල අභාග්‍ය සම්පන්න තත්වයන් දුරු වෙලා අපිට හිතාගන්න බැරි තරම් සතුටක් අත්විඳින්නට පුළුවන් විදිහේ පරිසරයක් අපේ ලංකාද්වීපයේ නිර්මාණය වුණා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට පින්දහම් කරගන්න තව ටිකක් හොඳ වැඩියෙන් පින්දහම් කරන්න පුළුවන් පරිසරයක් ඔන්න ටික කාලයකට ආයෙත් නිර්මාණය වුණා. ඒ தত্ত্বය අපිට උදා වුණේ නැත්නම් අද මට මෙතන බණ කියන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒ වගේම මේ පින්නතුන්ට අද මේ බණට එන්න පුළුවන්කමක් ලැබෙයිද දන්නේ නැහැ.
හිතාගන්න බැරි තරම් ව්‍යසනයන් ගොඩාක් නිර්මාණය වෙන්න තිබිච්ච ඒ කාලවකවානුවක් තමයි මේ බුද්ධ 이르දි ආදී දේවල් විශේෂයෙන්ම සංඝයා වහන්සේලාගේ ආශිර්වාදයන් ඒ වගේම බෞද්ධ මේ පින්නතුන්ගේ තිබෙන ඒ ජාතික සහ විශේෂයෙන්ම මේ ශාසනය කෙරෙහි තියෙන හිතවන්තභාවය පෙරදරි කරගෙන ඒව නැති වෙලා මේ රටට යහපතක් උදා වුණා. ඒක ප්‍රාතිහාර්යයක්. රටක් පාලනය කරනකොට කල යුතු විශේෂ වත්පිළිවෙත් තිබෙනවා. අපි ගත්තොත් සක්විති රජතුමාගේ විස්තරය සඳහන් වෙන චක්කවර්ති සීහනාද සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා එතන තියෙනවා මේ සක්විති රජ කෙනෙක් වොන්න පහළ වුණා. ඒ සක්විති රජතුමා සක්විති වත්පිළිවෙත් කරලා ඒ ධාර්මිකව මේ ලෝකේ පාලනය කරලා අභව ප්‍රාප්ත වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රජුරන් සන්තකව තිබුණ චක්‍රරතනේ අතුරුදහන් වෙනවා. චක්‍රරතනෙන් තමයි මේ ලෝකයා අඳුනගන්නේ විශේෂයෙන්ම ලෝකයේ රජවරු වෙතුළු සියල්ල අඳුරගන්නේ මේ තමයි ලෝකයේම හිමිකාරය කියලා. කිසි කෙනෙක් මොකුත් කියන්නේ නැහැ. මේ පින විසින් තමයි චක්‍රරතනේ පහළ වෙන්නේ. එතකොට මේ චක්‍රරතනේ අතුරුදහන් වෙනවා. ඊට පස්සේ මේ සක්විති රජුරුන්ගේ පුතාට දුක හිතෙනවා. අනේ චක්‍රරතනේ නැති වුණානේ කියලා. මේකට දුක හිතලා ගිහිල්ලා ඍෂිවරු ඉන්නවා සිල්වත් ගුණවත්. ඒ ඇත්තන්ගෙන් අහනවා මේ මොකද වුනේ? මට මේක අහිමි වුනේ ඇයි කියලා. එතකොට කියනවා රජතුමනි චක්‍රරතනය ඒ වගේම මේ සක්විති රජකම කියන එක තාත්තගෙන් පුතාට හම්බෙන දෑවැද්දක් නෙමෙයි. ඒකට කල යුතු වත්පිළිවෙත් තියෙනවා. ඒක ඔබ පුරන්න එතකොට ආයේ චක්‍රරතනේ පහළ වෙයි. ඉතින් ඒකේ වත්පිළිවෙත් විදිහට තියෙනවා විශේෂයෙන්ම මේ ධර්මයේම ධජයක් කරගෙන ධර්මයටම ගරුසරු දක්වමින් ධර්මානුකූලව කටයුතු කරන්න කියන රාජ්‍ය පාලනය. එතන විශේෂයෙන්ම තියෙනවා මිනිස්සෙන්ට අබය දෙන්න කියනවා. එතන බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර ආදී මේ සියලුම මිනිස්සෙන්ට අබය දෙන්න කියනවා. ජීවිතවලට හානි කරන්න එපා කියනවා. ඒකේ තියෙනවා සතාසිව්පාවන්ට මේ කුරුල්ලන්ට පවා අබය දෙන්න කියනවා. ඊට පස්සේ එතන දෙන විශේෂයෙන්ම දිලින්දන්ට ධනෙ දෙන්න කියනවා. මේ ආදී කාරුණික වත්පිළිවෙත් කරන්න ඔබ කාලයක් තිස්සේ එතකොට චක්‍රරතනේ පහළ වෙයි කියනවා. ඉතින් ඊට පස්සේ රජුරු එක පිරුවට පස්සේ කිව්වා වගේම චක්‍රරතනේ පහළ වෙනවා. එතුමා සක්විති රජ වෙනවා. ඉතින් එහෙම පරම්පරා 7ක් ගිහිල්ලා 8 වෙනි පුතා මේ වත්පිළිවෙත් පුරන්නේ නැහැ. දිලින්දන්ට ධනෙ දෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඔය මිනිස්සු හොරකම් කරන්න පටන් අරගෙන එතනින් ටික ටික මනුෂ්‍ය ඝාතන ආදී දේවල් වලට මිනිස්සු යොමු වෙලා ආයුෂ වර්ණ සැප බල ආදී දේවල්ගෙන් පිරිහෙන ඒ යුගය ආරම්භ වන්නේ. එතකොට මේ රටක් පාලනය කරනකොට සෞභාග්‍ය කරා යන්න නම් විශේෂයෙන්ම රජ කෙනෙකුගේ කල්පනාව ඒකාන්තයෙන්ම ඍජුව බලපානවා. වක්‍රාකාරවත් බලපානවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි රජ කෙනෙක් රටක රාජ්‍ය ධාර්මිකව කරනවා නම් එයාට තියෙන අනිකුත් ඇමති ගොල්ල ඊට පස්සේ එහෙම ගිහිල්ලා පුංචි මැති ඇමතිවරු ධාර්මික වෙනවා. එහෙම ගිහිල්ලා රටේ ඉන්න ජනතාව ධාර්මික වෙනවා කියනවා. එතකොට අර දෙවිවරු ආදී අය මොකද කරන්නේ? මේ මනුෂ්‍ය වර්ගයාට ඒ රටට සෙත් පතනවා. වැස්ස වහින ඕන කාලෙට ඕන ප්‍රමාණයට. අනවශ්‍ය කාලෙට වහින්නේ නැහැ. උණුසුමට අධිපති වලාහක දෙවිවරු ඉන්න උණුසුම් වලාහ කියලා ගානට උෂ්ණත්වය හදනවා පාලනය කරනවා. සීත වලාහක දෙවිවරුත් එහෙමයි. මේ සතර මහා ධාතු වලට අධිපති පොළොවට අධිග්‍රහිත දෙවිවරු අර පොළොව යට තියෙන රසවත් වූ සාරයන් තියෙන මේ පළතුරු ආදී දේවල් වල ඵල බොහොම බලවත් ලෙස දරන්න හේතු වෙන ඒවා ඔක්කොම උඩට දෙනවා. එතකොට මේ ධාර්මික බව කියලා කියන්නේ තමන්ට විතරක් නෙවෙයි අනුන්ට මේ ලෝකයටම මේ විශ්වයටම ආශිර්වාදයේ පිණිස පවතින දෙයක්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ධාර්මික රජවරු පිරිසක් හිටිය එක්තරා රාජ්‍යයක් තිබ්බා. ඔබ දන්නවා ලිච්ඡවි රාජ්‍යය. මේ ලිච්ඡවි රාජ්‍ය කියලා කියන්නේ ඒ යුගයේ තිබුණ අතිශයම සෝභා සම්පන්න රාජ්‍යයක්. කාටවත් පරද්දන්න බෑ ඒ රජවරුව. ඒ රජවරුන්ගේ ඒ රාජකීයත්වය රැකෙන්න ඒ රජවරුන්ගේ රාජකීය પરම්පරාව සෞභාග්‍යයෙන් උතුරන්ට විශේෂයෙන්ම හේතු වන කරුණු 7ක් තිබුණා. මේ 7 කියලා දුන්නේ කවුද? අපගේ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ.
මේ වජ්ජි රජවරු එහෙම නැත්නම් මේ ලිච්ඡවි රජවරු බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහොම පැහැදිලා හිටපු පිරිසක් මේ අවවාද හත ඒ ආකාරයෙන්ම පිළිපැත්තා. ඒ නිසා පරාජය කරන්න නම් බැරි වුණා. දවසක් අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලයක් තිබුණා. මේ අජාසත් රජතුමා පාලනය කරපු ඒ ප්‍රදේශයේ උන්වහන්සේ වාසය කරනවා ගිජ්ජකූට පර්වතයේ. ඒ වෙලාවේ එක් දවසවල මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා. මේ මගධේ අජාතසත්ත කියන මේ රජුරෝ මොකද කරන්නේ? මේ නිතරම හිතනවා වජ්ජින් පරද්දන්න ඕන කියලා. ඉතින් එයා ඒ හිතන එක වචන වලිනුත් පිට කරනවා පිරිසත් එක්ක ඉද්දී. කොහොමද? ආන්හි ඉමේ වජ්ජී ඒවම් මහිද්දකේ ඒවම් මහානුභාවේ උච්චච්ඡාමි කියනවා මම මෙච්චර මහා 이르දිමත් මහානුභාව සම්පන්න මේ වජ්ජවරු මුලින්ම උපටලා දානවා. හොඳ සිතුවිල්ලක් නම් නෙමෙයි. විනාශෙස්සාමි වජ්ජී වජ්ජවරු විනාශ කරනවා. අනය ව්‍යසන නාපාදෙස්සාමි වජ්ජීති. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ව්‍යසනයක් ඇති කරනවා මේ වජ්ජීන්ට. අයහපත පිණිස කියලා මේක නිතර කී යනවා. දැන් අපි වුණත් මොකක් හරි අපේ මූලික අරමුණක් තියෙනවා නම් ඒක වචන වලින් පිට වෙනවන්නේ කතා කරද්දී හරි. මේ රජුරෝ මේක තමයි කියවන්නේ හැම වෙලෙම. දවසක් මොකද කරන්නේ මේ රජුරුවන්ගේ එක්තරා හොඳ විශ්වාසවන්ත ඇමති කෙනෙක් හිටියා වස්සකාර. මේ වස්සකාර ඇමතිට කියනවා ඒහිත්වං බ්‍රාහ්මණ බමුණ මෙහෙන්ට යේන භගවා තේනොපසංකම උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි. ඔබ බුදුරජාණන් වහන්සේ කරා යන්න ගිහිල්ලා මගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේගේ පාදයෙන් වන්දනා කරන්න. අප්පාබාධං අප්පාතංකං ලෞඨානං බලං පාසු විහාරං උච්ච බුදුරජාණන් වහන්සේගේ මේ නිරෝගීමත් බව ගැන ආබාධ රහිත බව ගැන ඊළඟට සැහැල්ලු ඒ දිවි පැවැත්ම ගැන උන්වහන්සේ පහසුවෙන් ඉන්නවද නැද්ද කියන මේ විස්තර අහන්න කියනවා. සැප දුක අහනවා කියන්නේ අහන්න කියනවා. අහලා කියනවා රාජා භන්තේ මාගදෝ අජාත සත්තු වේදේහි පුත්තෝ භගවතෝ පාදේ සිරසා වන්දති. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ මගධේ වේදේහි පුත්‍ර වූ අජාතසත් රජුරු වහන්සේගේ පාකමල් වන්දනා කරනවා. ඒ වගේම අප්පාබාධං අප්පාතංකං ලහුඨානං බලං පාසු විහාරං පුච්චති වහන්සේගේ මේ අල්පාබාධ බව අල්ප වූ ඒ වෙහෙසෙන් නැතු ජීවත් වෙන ස්වභාවය සැප දුක විමසනවා. ඒ වගේම මෙන්න මෙහෙමත් කියනවා. රාජා භත්තේ මාගදෝ අජාතසත්තු වේදේහි පුත්තෝ වජ්ජී අභිහාතුකාමෝ හෝති. ස්වාමීනි මේ මගධේ අජාතසත්තු රජුරු මේ වජ්ජීන් මඩලන්ට කැමැත්තෙන් ඉන්නේ. සෝයෝමහ ඔහු මෙන්න මෙහෙම කියනවා. අහංහි ඉමේ වජ්ජී ඒවං මහිද්దికේ ඒවං මහානුභාවී උච්චච්ඡාමි විනාශෙස්සාමි වජ්ජී අන්‍ය ව්‍යසන නාපාදිස්සාමි වජ්ජී. තර මුලින් කියු විදිහට මේ විස්තරය කියනවා. විනාශ කරන්න ඕනේ මුලින් උපටලා දාන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි ව්‍යසනයක් මේ වජ්ජීන්ට කරන්න ඕනේ. ඕක කියනවා. යථාචතේ භගවා ව්‍යාකරෝති තං සාදුකං උග්ගහිත්වා මම ආරෝචෙය්‍යාසි. එහෙම කිව්වාම බුදුරජාණන් වහන්සේ යමක් කියයි කියනවා. අන්න ඒක හොඳට ඉගෙනගෙන මතක තියාගෙන මට ආයි කියන්න කියනවා. ඒ කියන්නේ යම් කිසි ශ්‍රද්ධාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කියන මොකද එහෙම කියන්නේ නහි තථාගතා විතතං වදන්තිති. මේ තථාගතයන් වහන්සේලා නොවන දේවල් කියන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මේ යුද්ධෙන් සාර්ථක වෙයිද නැද්ද කියන එක තමයි මේ අහගන්න ඕනේ. තථාගතයන් වහන්සේ කිව්වොත් එහෙම මේක අසාර්ථකයි කියලා ඒ කියන්නේ මේ රජුරුවක පිළිගන්න කැමති මම කියනවා බලන්න මේ යම් කිසි ශ්‍රද්ධාවක් තියෙනවා කියන්නේ මේ අවාසනාව කියන්නේ තාත්තා මරනවා. පස්සේනේ භාග්‍යතුන් වහන්සේව සරණ යන්නේ. නහි තථාගතා විතතං බනන්තිති. නොවන දෙයක් තථාගතයන් වහන්සේලා කියන්නේ නැහැ කියනවා. ඒ ශ්‍රද්ධාවත් ඇති යම් කිසි යහපතක් කරා යන්න. පස්සේ මහා පින්තෝගයක් කරගහගෙන මෙතුමා යන්නේ. ඒ වගේ ශ්‍රද්ධාවක් අපේ රජවරුන්ට තිබිය යුතුයි නේද? වර්තමාන රජුරෝ ගැන අපිට එහෙම කියන්නේ ශ්‍රද්ධාවක් තිබෙනවා. මොකද එතුමා නොයෙකුත් රට රාජ්‍ය වලින් ඊළඟට නොයෙකුත් මිනිසෙන් විසින් නොයෙකුත් ගැරහිරි ලබද්දී
එතුමා විශ්වාස කළ සංඝරත්නය. මිනිසුන්ට අපහාස කරේ නැහැ. භික්ෂුන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කළා. දිනුවා. ජයගත්තා. භික්ෂුන් වහන්සේලා සෙත් පැතුවා. භාග්‍යතුන් වහන්සේට පූජා කරපු මේ රටේ ඒ ආශිර්වාදය තවමත් තිබෙනවා. අනිත් අය එහෙම නැහැ කියලා කිව්වට. ඒක බල සම්පන්න කරන්න පුළුවන් අපිට තවත් වත් පිළිවෙත් කරලා ධර්මානුකූලව දිවි ගෙවුවොත්. ඉතින් මොකද කරන්නේ? වස්සකාර ඇමති බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අර රජුරු කියපු විස්තරය කියනවා. අර සප විහරණ ආදී දේවල් පහසුවෙන් වාසය කරන දේ විස්තර අහලා කියනවා ස්වාමීනි අජාසත් රජුරු මේ වජීන් විනාශ කරන්නට මෙහෙම හිතනවා කියලා. බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? ඒ ළඟම භාග්‍යවතුන් වහන්සේට පවන් සරනවා කවුද? අපගේ ආනන්දයන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට රහත් වෙලා නැහැ. රහත්ත්වයටපත් වෙලා නැහැ. මේ බුදුරජාණන් වහන්සේ අහනවා මෙන්න මේම. කිංතිතේ ආනන්ද සුතං වජ්ජී අබින්හ සම්නිපාත බහුලාති. ආනන්ද ඔබ අහලා තියෙනවද මේ වජ්ජීවරු එහෙම නැත්නම් මේ ලිච්ඡවි පිරිස නිතර එක්රස්නවා කියලා. සුතමේතම් භන්තේ වජ්ජී අබින්හ සම්නිපාත බහුලාති. ස්වාමීනි මං අහලා තියෙනවා වජ්ජීවරු නිතර රැස් වෙනවා. රැස්වීම් ගන්නවා. යාවකීවංච ආනන්ද වච්චී අබින්හ සම්නිපාත බහුලා භවිස්සන්ති බුද්ධියේ වානන්ද වජ්ජීනම් පාටිකංකා නොපරිහානි. ආනන්දේ වජ්ජීවරු යම් තාක් නිතර එක්රැස් වෙනවද? ඒ තාක් පිරිහීමක් නෙවෙයි අභිවෘද්ධියක්මයි කියනවා කැමති විය යුත්තේ. ඔන්න එතකොට පළවෙනි අපරිහානීය ධර්මය මොකක්ද? නිතර එක්රැස් වීම. හැබැයි යහපත පිණිස. දැන් අපි ගොඩාක් වෙලාවට අපේ ජනතාව විශේෂයෙන්ම බෞද්ධ ජනතාව හරි කැමති එකතු වෙලා කටයුතු කරන්නට. හැබැයි ඉතින් ඒව ඇතුලේ හරි ප්‍රශ්න. ප්‍රජාශාලා සංස්කෘතිය බලන්න. ඕක සුද්ධගේ ආගමනත් එක්ක ආපු ක්‍රමයක් නේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාත් එක්ක මිනිස්සු නිතර සම්බන්ධ වුණා තියෙන හැම ප්‍රශ්නයක්ම කියලා විසඳ ගන්නට යන්නේ භික්ෂුන් වහන්සේලාකට. සුද්ධ බැලුව මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ අපේ ජනතාව සම්බන්ධ වෙලා ඉන්නකොට මේ මිනිස්සුන්ට ධර්මය අහන්න හම්බ වෙනවා. මුන්ගේ ශ්‍රද්ධාව වැඩි. මේ මොකද්ද අමුතු අභිමානයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේට මහා හිතා ගන්න බැරි ශ්‍රද්ධාවක් තියෙනවා. මේ පොළොවට ආදරේ. මේක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? බණ අහන එක, ධර්මය අහන එක නැති කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මුලාදෑනි පට්ටම් දීලා මුලාදෑනි තනතුරු දීලා ප්‍රජාශාලා ක්‍රමය ඇති කරේ. මුලාදෑනි පට්ටම් දෙන්නේ කාටද? තෙරුවන් සරණ ගිය ඇත්තෝට අහු වෙනවද? අහුනේ නැහැ. එයි තෙරුවන් සරණ ගිය ඇත්තෝ දන්නවා සත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා කවුද කියලා අඳුර ගන්න. එතකොට සුද්ධ ලස්සනයි තමයි. කතා කරන භාෂාවත් එකක් හතරස් විදිහේ භාෂාවක්. අපි රවුමට වගේ නෑන්නේ. ඊළඟට උන් නිකන් අමුතුම කැම බීම කරනවා, එක එක හැඳි ගෑරපු පාවිච්චි කරනවා, ලස්සනට අඳිනවා, හිතපුවාම නිකන් දෙවිවරු වගේ බාහිරින්. හැන්දෙනෝනේ. නමුත් සත්පුරුෂයා මිනිසෙක්ව අඳුර ගන්න බලන්නේ බාහිරින් නෙවෙයි. එයාගේ ක්‍රියාවෙන්. ක්‍රියාව බලපුවම මේ මිනිස්සු අන්තිමයි. පංච දුස්චරිතේ කෙලපැමිණි ඇත්තෝ. තෙරුවන් සරණගේ සත්පුරුෂය අඳුරගත්ත මුන් නම් අයහපත් જાතියක්. තෙරුවන් සරණ නොගිය ප්‍රඥාවෙන් නට්ටම් විච්චය මොකද කරේ? අර දෙන ලාභ සත්කාර වලට අහු වුණා. එයාලා දැම්ම එක එක නිලිකොකෝ අහු වුණා. ඉතින් අහුවෙලා ඊට පස්සේ මොකද කරේ? ඔයා හොඳ කෙනෙක් කියලා අර කට්ටිය ඉතින් වර්ණනා කරාට පස්සේ දැන් මෙයාලා අර කොන්ද පාත් කරගෙන නේද? තුවාය අතට අරගෙන ගියාම ඉතින් අර කට්ටිය හරි සැලකිලි. කියනවා ඔයා බොහොම විශ්වාසයි අපිට. ඔයාට විශේෂ තනතුරක් දෙනවා කියලා මුදලි පට්ටම් දුන්නා. ඒ මුදලි පට්ටමත් එක්ක හම්බුණානේ විශේෂ අර කෝට් එකක් එම්මනේ. විශේෂයෙන් හම්බුණා ඒකට හොඳ එකක් ඔළුවට මොකද්ද? නැමි පණාව. නැමි පණාව කියන්නේ අන් දෙක. මේ කරේ මොකද්ද? ගොනාට අන්දවන එක. බස්සමත් දුන්නා. අර සත්පුරුෂ භූමියට නොපෙමිණි පුද්ගලයා හිතුවේ මේක නම් දිව්‍යත්වයක්. ඉතින් අර බස්තමත් අරගෙන පපු ඉස්සරහට දාගෙන යනකොට සුද්ධෝ ඈත ඉඳන් දැක්කාම hina වෙනවන්න ගොනෙක් එනවා කියලා. ගොනාට අඳපු මිනිස්සෙක් කියලා. අපි ඒක දන්නේ නැහැ.
ධර්මපාලතුමා එකයි ඒවට අහුන්නේ නැත්තේ. සත්පුරුෂයෙක් නේ. නැත්තම් ධර්මපාලතුමාට තිබිච්ච ධනය, ඉංග්‍රීසි කතන හැකියාව, සුපිරි. සුද්ධොන්ට මේ රට මල්ලන්න තිබ්බයි තුමා ඇල්ලුවා නැද්ද? කොච්චර ක්‍රම වලින් උත්සාහ කරන්නද යවනම්ම ගන්න. නමුත් පුළුවන් වුණාද? සිංහල එහෙන් බඩිනවා, මඩ ගහනවා, දොස් කියනවා. ඒ උනට අතෑරියද? මේ මහා පුරුෂයෝ. ලේසි නෑ ඒ වගේ අය. ඒ වගේ අභිමානවත් චරිත බිහි වෙන්නේ බුද්ධ ශාසනයක. නැත්නම් වෙන රටවල වල නම් ඉන්නවනේ කවුද ඇලෙක්සැන්ඩර් කියලා අපි කතා කරනවා. අධිරාජ්‍යකම ලොකු නේද? ඊළඟට එලිසබෙත් රජිනාදී ගත්තත් ওই මිනිස්සු කරේ වෙන රටවල් මංකොල්ල කකා නේද? මත්පැන් බිබී කාන්තාවන්ට පවා හිරිහැර කර කර මේ මහා ව්‍යසනයක් ඇති කරේ ලෝකෙට. ඊළඟට මේ රටවල වල ගොඩක් වෙලාවට තියෙන්නේ අපේ රටෙන් කොල්ල කාගෙන ගියපු මේ වටිනා දේවල් මැණික් ආදී දේවල්. කොහිනූර් දියමන්ති පවා එහෙම එකක් නේ. එතකොට මේ මිනිස්සු මේ බලයක් පෙන්නගෙන ඉන්නවා. අපේ අයත් ඒවට රැවටෙනවා. ඒකයි ගුණයෙන් බලන්න ඕනේ. පරම්පරාවල ඔක්කොම බැලුවොත් මේ අයගේ පිටිපස්සට ගියාම ඝාතකයෝ ඉන්න අනිවාර්යෙන් සතෙක් හරි මරනවා, ගෝණෙක් හරි මරනවා විනෝදෙට ගිහිල්ලා. කාන්තාවන්ටත් ඒක කරන්න ඕනේ. තුවක්කු අරගෙන. එතකොට අපේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෝ එහෙම නැහැ. ඉතින් ඒ බිහි වෙන්නේ ධර්මයෙන් තමයි මේ වගේ චරිත. ඉතින් නිතර එක්රැස් වීම යහපත පිණිස පවතිනවා. දැන් අපි මේ එකතු වෙලා මේ ධර්මය කතා කරනවා අහනවා. ඒ වගේ කුසල් රැස්වෙනවා. එතකොට අපේ ඇත්තෝ එකතු වෙනවා සමහර වෙලාවට දේශපාලන රැස්වීම් වලට. ඔබට මතකෙක ගිය කාලේ ඔය ගෝල් ෆේස් එකේම එකතු වෙච්ච මිනිස්සු දැක්කම කට්ට අවුවේ. දැන් දේශපාලඥයෝ ඉන්නේ හොඳට වායු සමනය කරපු වාහනවල. යාලා වෙලාවත් ගොඩක් වලට පරක්කු වෙලානේ ඉන්නේ. නැකත් බලලා ඒව හදාගෙන ඉන්නේ. අපේ මිනිස්සු පැය ගාණක් ගිහිල්ලා අර වැල්ලේ රත් වෙනවා. සමහරවිට කුඩක් නැහැ. කෑම නැහැ. බොන මිනිස්සුන්ට නම් ඉතින් ඔය ආරක්කු කාලා දීපුවා මේක කෑමක් මතක් වෙන්නේ නැහනේ. කාන්තාව උපව. දැන් මේ එකතු වීම කුසලයේ පිණිස කරන දෙයක්ද මේ? අකුසලයට. අපි කිව්වොත් එහෙම එකතු වෙන්න අපි දැන් කීයකොතයි කරන්නේ නැහනේ පින්කමකට. අපි අසල් ක්‍රීඩාංගණයට එන්න අපි ධර්ම සාකච්ඡාවක් කරනවා. ඊළඟට බුදුගුණ ආදී දේවල් සජ්ජායනා කරනවා, භාවනා කරනවා, සෙත්පතනවා කිව්වොත් එනවද ලේසියෙන් කෙනෙක්? එන්නේ නැහනේ. ආය කරන්නේත් නැහැ. එන්නේ නැහැ. ඒ තමයි අපිට මේ අර සුද්ධකි ඥානවල ක්‍රමය. පාටි එකක් කිව්වොත් රැස් වෙනවා අපි. ඉක්මනට යනවා. කලින් ඉඳන් ලෑස්ති වෙන ඇඳුම් පැළඳුම් ආදී දේවල් ණයට හරි ගන්නවා සල්ලි හොයාගෙන. ලස්සන ආභරණ ගන්නවා. ඊළඟට අර කෝට් ආදී දේවල් කුලියට දෙන තැන් තියෙනවනේ. ඇඳුම්. ඒව අරගෙන ලෑස්ති වෙනවා. ගිහිල්ලා හොඳට කාලා මත්පැන් බීලා සමහරවිට ගුටි කෙලි වලින් තමයි ඒව ඉවර වෙන්නේ. ඒ නිතර එක්රැස් වීම ඒවා කුසලයේ පිණිස පවතින ඒවා නෙමෙයි. ඊළඟට නොයෙකු සුපිරි තරු ආදී දේවල් දැන් රූපවාහිනිය වලින් දකින්න හම් වෙනවා. ඉතින් එකතු වෙලා ඉන්නවා බලාගෙන. සමහරවිට සුපිරි අම්මා හොයන අම්මලා ඇවිල්ලා නටනවා. ඉතින් ඒවට අත්පොලසන් දිදී නේද? ඒවට අයව අගයනවා. ඒවා කුසලයේ පිණිස එකතු වීමද මේ නෑ. දැන් මේ ලිච්ඡවි රජවරු එකතු වෙන්නේ ඒ වගේ දේවල් වලට නෙමෙයි. ධර්මයේ සාකච්ඡා කරන්නවත් නෙමෙයි. තමන්ගේ රාජ්‍යයේ සියලු දෙනාම අභිවෘද්ධි කර යන විදිහ එකතු වෙලා සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ තමයි ඔක නැත්තෙම. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා මේකට පෙරටුගාමී විය යුතුයි දැන්වත් මේ ටික කාලේ දැන් හිතාගන්න බැරි තරම් අතීතේ නොගහපු සැලසුම් මේ අය මේ වෙද්දී හදනවා. ඡන්දේ කලින් දවසේ තේ අය සිකුරාදා දවසේ එකතු වුණා ඔක්කොම නිවේදන නිකුත් කරලා පල්ලියට එන්න කියලා. එයාලා ඒ වගේ එකතු වෙලා එයාලගේ අභිවෘද්ධිය වෙනස කටයුතු කරනවා. ඒතර අපේ හිම ක්‍රමවේදයක් නැහැ. දැන් අපේ ජාතිය විතරක් හිටියනම් අපිට පුළුවන් ටිකක් වෙයි නිවි හැනෙහිල්ල නේද? යන්න. පිනක් දහමක් කරගෙන පොඩ්ඩක් නිදාගෙන කාලා බීලා. දැන් එහෙම නෙවෙයිනේ. අපේ මේ භූමිය දැහැ ගන්න බලාගෙන ඉන්නවා. වෙන ජාතීන් ඉන්නවා වෙනත් රටවල් වලින් බලන් ඉන්නවා. එතකොට අපි විශේෂයෙන් සම්බන්ධ වී යුතුයි. ආයුධ වලින් නෙවෙයි මේ කියන්නේ. ගුණධර්ම වලින් ඊළඟට එකමුතුක විශේෂයෙන්ම සමගින් අපි එකතු වෙන්න ඕනේ. නිතර එක්රැස් වෙන්න ඕනේ. අපේ ජාති වර්ගයා ඒ වගේම මේ අපේ ශාසනය සොළොස්මස්ථාන ආදී දේවල් රැක ගන්න විදිහ අපි කතා කරන්න ඕනේ. දරුවන්ට ඒවා කියලා දෙන්න ඕනේ. අන්න ඒ එකතු වීම යහපත පිණිස පවතිනවා. අභිවෘද්ධිය පිණිස
පදිනේ ළඟට පොයේ දවසට එහෙම එකතු වෙලා සිල් සමාදන් වෙනවා. ඒ උනම් ගොඩක් තැන්වල යම් පමණකින් හරි සිද්ධ වෙනවා. ඒවා යහපත පිණිස පවතිනවා. මේ ක්‍රස්ට්‍රීම් සේවනය කළ යුතුයි. මලගෙවල වල එකතු වුණත් බලන්නකෝ. අද කැරම් බෝඩ් එකක් කාඩ් කුට්ටමක් නැත්තම් මලගෙවල වල රෑ 9:10 පස්සේ නෑ මිනිස්සු. ඒවට රෑ විද්‍ය අපි ගිහිල්ලා තින මලගෙවල වල හරි කැතයි කෑ ගහනවා අර පොළවල් වල වගේ. මේ ශෝකේ ප්‍රකාශ කරන්නට එහෙම ක්‍රමයක් නෙමෙයි කෑ ගහන්නේ. සතුටින් කාලා බීලා කාඩ් සෙල්ලම් කරලා. හරි අසික්කිතයි. අපේ ජාතිකයෝ තමයි මේක කරන්නේ. ඉස්සර නම් මලගෙවල් වලත් කරලා තියෙනවා. අර විසන්තර ජාතකයේ කියවනවලුනේ හයියේ. ඒ කියන්නේ මේ මිනිස්සු මලමිනියක් බලන්න ඇවිල්ලත් පින් රැස් කරගත්තා. බුදු ගුණ, බෝසත් ගුණනේ කතා කරන්නේ. අද ඒ වගේ දෙයක් කරොත් කොහොම කීයද? බොහොම වෙනසක් නේ. ඉතින් ඒ නිසා මේ ධර්මානුකූලව ජාති සහ ආගමේ යහපත වෙනුවෙන් එකතු වෙන එක ජාතික අභිවෘද්ධිය පිණිස පවතුන එක විශේෂයෙන්ම අර ජාති කරනවා. ඔබ දන්නවා කවුද කියලා? සතියකට එක දවසක් එකතු වෙනවා මම අනිවාර්යෙන්. කෝටි ගණන් පාටු වුණත් කමන්නේ අපේ ජාතික එලෙතෙන් එකතු වෙනවා. අපේ එහෙම ක්‍රමයක් නැහැනේ. ඒකට විශේෂයෙන්ම රජය සහ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ක්‍රියාමාර්ග ගත යුතුමයි. නැත්තම් ගොඩක් කල් යන්න බෑ. එයාලා දැන් ඉස්සරහට මේ තිබ්බට වඩා සන්නද්ධ වෙනවා. එතකොට පළවෙනි කාරණය මොකක්ද? නිතර එක් රැස් වීම. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා කිංතිතේ ආනන්ද සුතං වජ්ජී සමග්ගා සම්නිපාතಂತಿ සමග්ගා උට්ටහන්ති සමග්ගා වජ්ජිකරණීයානි කරොන්ති. ආනන්දේ ඔබ අහලා තියෙනවද මේ වජ්ජිවරු සමගියව එකතු වෙනවා? සමගිය නැගී හිටිනවා. සමගිව කටයුතු කරනවා. ඒ කියන්නේ මොනවා හරි කටයුත්තකට එකතු වෙනකොට මේ එකිනෙකා කෙරෙහි අපැහැදිලා නෙවෙයි ඉන්නේ. සතුටු සිතින් ඔක්කොම කෙරෙහි ප්‍රියමනාප හිතින් එනවා. සමගිව එකතු වෙනවා. ඊට පස්සේ සමගිව කියනවා ඒ කටයුත්ත අවසන් කරලා යන්නේ සතුටු සිතින් යන්නේ ඔක්කොම. ඊළඟට කටයුතු කරන්නේ සමගිව. ප්‍රජාශාලා ක්‍රමයේ අපිට මාතෘකාවක් ආවනේ කලින්. ප්‍රජාශාලා ගොඩක ගන්න බලන්න අරුබුද්ද නැද්ද කියලා. සමහර ප්‍රජාශාලාවල වල් බිහිලා අඩි 2 3 යවිලා සුද්ධ කරන්න එපා. ඒ කියන්නේ සමගියක් තියනවද? පාරවල වල් බැවිලා පාර දෙපැත්තෙන් එල්ලෙනවා. වැස්සොත් එහෙම යන්නම බෑ. එයි තනකොළ බර වෙලා තවත් නැමෙනවා. ඒ කියන්නේ ප්‍රජාශාලා හිටියට සමගියක් නැහැ. තනකොළ ගහක් ගැලෙවොත් හිතන්නේ මේක බාල්දුකමක්. මමනේ ප්‍රජාශාලාවේ සභාපති. මමනේ ප්‍රජාශාලාවේ ලේකම්. මමනේ භාණ්ඩාගාරික. තනකොළ ගහක් අල්ලන්න බෑ යාට. කොහොමද ප්‍රජාශාලා ක්‍රමේ? දැන් මුදලි පට්ටම තියෙන කෙනාට ඕක කොහොමත් කරන්න බෑනේ. මුදලිකමත් එක්ක එක නිකන් යන්නේ නැහනේ. ඉදලක් කරගෙන අතු ගන්නට බෑ. උදලක් කරගෙන පොඩ්ඩක් තනකොළ ගහක් ගලවන්න බෑ. අර පට්ටම් එක්ක. දැන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් එහෙම නැහනේ. දැන් ඒකෙන් අදහස් කරන්නේ අර භික්ෂුන් වහන්සේලා ගිහිලා පාරවල් සුද්ධ කරන්න ඕනේ කියන එක මම සමහර දැක්ක පින්තූර. භික්ෂුන් වහන්සේලා වෙරළවල වල ගිහින් මේගොල්ලෝ ටොෆි කොලා නම් මනම් අහින්දිනවා අර පරිසර හිතකම් ඒව සුදුසු නැහැ. ඊළඟට පල්ලි අතු ගන්න ගියේ සිද්ධි. අර අපගේ වැදගත් භික්ෂුන් වහන්සේ නමකුත් කියන එක හොඳ නැහැ කියලා ඒක ඇත්ත. ඒ කියන්නේ ඒක සහ ජීවනේ නෙමෙයි ඒක නිකන් මේ විකෘතියක්. මොකද කවදාවත් මේ මිනිස්සු ඇවිල්ලා අපේ එහෙම තනක් මේ අතුපතු ගන්න නැහැ නේ. ඒක ඇවිල්ලා කරුණාව කියලා එහෙම අපි යන්න ඕනේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? නේද? අපිට යාළ උච්චම් කරනවා. සත්පුරුෂයතර එක වෙනම දෙයක්. දැන් භික්ෂුන් වහන්සේලා ඉදිනම් පුළුවන්. අපි දැන් වත් පිළිවෙත් දින භික්ෂුන් වහන්සේලාට. සමගින් ඒව කරන්න ඕනේ. ඒව කරද්දී පටික්කම් හොදන්න උනත් ඒවා තියෙන්න පුළුවන් තමයි කරනවා. අපි කියමු වැඩිහිටි සංඝයා වහන්සේනම කේ දෙයකට යොමු වෙලා ඉන්නවා කියලා. පොඩි අය මොකද කරන්නේ? ශ්‍රද්ධාවන්තයි කියලා කියන ස්වාමීන් වහන්සේ දෙන්න කියලා අන්න හොදනවා. ඒ ධර්මානුකූල ගෞරවයක් හැම කෙනා කෙරෙහිම තියෙනවානේ. එතන අර ස්ටේටස් එක ගැන එහෙම ලොකුවට තකන්නේ නැහැ. ඒ ධර්මයත් එක්ක ඒ වගේ චරිත බිහි වෙන එක ශාසනය ඇතුළත තියාගත්තාම හරියි. එහෙම කියලා අපි වෙන ආගම් වල එක එක ආයත උපස්ථාන කරන්න කිව්වොත් එතන අවුලක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒවා නිහතමානිකම් නෙවෙයි, ඒවා වෙන පැත්තක්. එතකොට
මේ සමගිය නැහැ ගොඩක් තැන්වල. භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන යන තැන් ගොඩක් වෙලාවට ඉදිරියට යනවා. තනතුරු වලට අහුවෙච්ච ගමන් විශේෂයෙන්ම ගිහි ඇතු අහුවෙලාම යනවා. මොකද මේ තනතුරු ආදී දේවල් වලින් එන අර අනිකුත් මාන්න ආදී කෙලෙස් දුරු කරගන්න තියෙන ඕනේ ප්‍රඥාවක්. ඒක ගොඩක් වෙලාවට නැහැනේ. භික්ෂුන් වහන්සේලා අතර කීප දෙනෙකුට හරි ඒක තියෙනවා. විශේෂයෙන්ම පන්සල් ආදී දේවල් ඇසුරු කරගෙන කටයුතු කරනකොට ඒ වගේ සමගිවේ කටයුතු කරනකොට අපිට බොහෝම යහපත් වූ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පින් ආදී දේවල් කරපුවම සිහි කරද්දිත් අපිට සතුටුයි. අර තනතුරු මුල් කරගෙන එක එක ප්‍රශ්න දාන්න අපම අපි දන්නවා අපිට පවා යද්දකින් තිබෙනවා. ගිහි ඇත්තොත් එක කටයුතු කරනකොට හරි අමාරුයි, මතක් වෙද්දිත් හරි අමාරුයි. පින් නෙවෙයි රැස් වෙන්නේ. ඒ ඇත්ත මතක් වෙද්දී. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සමගිව එකතු වෙලා කටයුතු කරලා විසිර යන්න නම් නිහතමානීකම තියෙන්න ඕනේ. ඒ නිහතමානීකම එන්න නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නම් තියෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව එන්න නම් පින්පව් ගැන විශ්වාසයටවත් අඩුම ගණනේ ඇවිල්ලා තිබිය යුතුයි. ලෞකික සම්මාදිට්ඨියවත් තිබිය යුතුයි. එතකොට වංචිවරුන්ගේ දෙවන අපරිහානීය ධර්මය තමයි සමගිව එකතු වෙනවා, සමගිව විසිර යනවා, සමගිව කටයුතු කරනවා. සමගිය තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි චින්තිතේ ආනන්ද සුතං වංචී අපඤ්ඤත්තන්න පඤ්ඤාපින්ති පඤ්ඤත්තන්න සමුච්චින්දන්ති යථා පඤ්ඤත්තේ පෝරාණේ වජ්ජිධම්මේ සමාදාය වත්තන්ති इति අහන ආනන්දේ බහල තිබෙනවද මේ වජ්ජිවරු මේ පඩවලා නැති දේවල් ආය අලුතෙන් පනවන්නේ නැහැ කියලා. ඊළඟට පඩවලා තියෙන යම්කිසි වත් පිළිවෙතක් තියෙනවා නම් ඒව කඩන්නේ නැහැ කියලා. ඊළඟට මේ ඒ පඩවලා තියෙන දේවල් අඛණ්ඩව ගානට කරගෙන යනවා. අහලා තියෙනවද කියලා. එහෙමයි ස්වාමීනි අහලා තියෙනවා කියනවා. භාග්‍යවතුන් වහන්සේ පවසන ආනන්දය ඔය කරුණ තියෙනකන් වජ්ජීවරුන්ගේ දියුණුවක්මයි කියනවා දැකිය යුත්තේ. පිරිහීමක් නෙවෙයි කියනවා. විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ සරණ ගියත්තන්ට ලැබෙනවත් පිළිවෙත් තිබෙනවා. දැන් අපි ගමු මංගල සූත්‍රය. අසේවනාච බාලාම පණ්ඩිතානච සේවනා අසත්පුරුෂ ඇසුරු නොකිරීම සත්පුරුෂ ඇසුරු කිරීම ඔය දෙක තියෙනවා නම් අනෙත් මංගල කරුණු 36ත් ළඟා කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දෙලොවටම යහපත පිණිස පවතින කරුණු හිමි කරගන්න කැමති නම් අසත්පුරුෂ ඇසුරු කරන්න බෑ, සත්පුරුෂ ඇසුරු කළ යුතුයි. ඊළඟට අපි ගත්තොත් සාමාන්‍යවත් පිළිවෙත් තිබෙනවා. දෙමව්පියන්ට වන්දනා කරලා යනවා නම් දරුවෙක් ඉස්කෝලේ යනකොට. ඒ වගේ යහපත එන්නේ ටිකක් වැඩි වී තිබෙනකොට. හැබැයි ඒක නිකන් අර යන්ට කුලප්පු වෙලා පොත් බෑග් කරේ දාගෙන සපත්තු දෙක ගන්න නිකන් අර අඟලක් විතර පාත්තලා ඒක නෙමෙයි. එහෙම නැත්නම් මොන හරි ඉංග්‍රීසි වචනයක් කියලා බායි කියලා වගේ ඒක නෙමෙයි. අම්මගේ තාත්තගේ ගුණ දැනගෙන හරියට වත් පිළිවෙත් විදිහට වන්දනාමාන කරනවා නම් අභිවෘද්ධියක් එනවා. ඊළඟට අපි ගත්තොත් වත් පිළිවෙත් විදිහට දැන් ගොඩාක් වෙලාවට අපි අනුගමනය කරන්නේ අර Hindu ධර්මයෙන් ආපු ඒවානේ. කවදටද? අලුත් අවුරුද්දට. ඒව මේ භාග්‍යතුන් වහන්සේ අනුදැනව දාලා දේවල්මද? නෑනේ. නැකතට ලිපපත්තු කරන්න කියලා තියනවද? නැකතට කිරිපත් කන්න කියලා තියනවද? ඊළඟට ලස්සනට ඒ වෙලාවට ඇඳුමක් ඇඳලා එහෙම එකක් කියලා තියනවද? නෑනේ. එදාට දාලා තියනවා අසුබම නැකත මොකටද? නොනගතේ. පුණ්‍ය කාලය. ඒ කියන්නේ දවසේ තියෙන නීචම වෙලාව දානවා භාග්‍යතුන් වහන්සේව සිහි කරපන් කියලා. එතකොට අපේ අනාගත ජනතාවට එන සංඥා මොකද දරුවන්ට? බුදුන් වදින්න තියෙන නිකන් මොකුත් සුබ නැති වෙලාවට. වැඩක් නැති අයට තියෙන වැඩක්. එහෙමනේ මටත් එහෙම තිබුණේ ඒ කාලේ සංඥාව. ඒක නෙවෙයි වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ වදින්න දාන්න ඕනේ දවසේ තියෙන විශ්වයේ බලය වැඩිම වෙලාවක්. අර කන්න බොන්නයි ලිප්පත්තු කරන්නයි දවසේ හොඳම වෙලාව දාලා තියෙනවා මේකට. ඉතින් අපි ඕක කරානේ කාලයක් තිස්සේ. හරි ගියාද? නෑ. වෙලාවට මේ සැරේ බේරුනේ. නැත්තම් ඉතින් ඒත් නැගතට කිරිබත් කයි. ඒත් නම් පුලන් වෙද්ද දන්න මේ සැරේ වෙනස් වුණා. තනකොළ කපන්ට ගෙනල්ලා තිබ්බනේ આવුද එහෙම නේද? එතකොට මේ යම් කිසි පිළිවෙතක් අපිට තිබිය යුතුයි. හැබැයි අපි ජනතාව අහිංසක විදිහට කිරිබත් එහෙම කියවන එක සැමරුමක්. ඒවා යහපතක් නෙනේද මෛත්‍රී සාගතව කරපු දේවල්. මේ වෙලාවේ මේ වුණ නිසා. අපි හිතනවා අපේ ලංකාවේ මේ ශාසනික විශේෂම දෙවියන්ගේ ඇතුළු විශ්ව ආශිර්වාදය ගන්නට
රතන සූත්‍රය මත පිට එක වෙලාවක උදේ හවස සජ්ජායනා කරන්න පුළුවන් නම් අපේ බෞද්ධ ජනතාව කාලයක් කරොත් ලොකු බලයක් උපදව ගන්න පුළුවන්. ඊළඟට තමයි මේ පාසල් වල දරුවන්ට රුවන්වැලි සෑය ළඟ හරි ගිහිල්ලා වන්දනාවක් තියන්න කියලා බාර දෙන්න ඕනේ. දැන් නුවර කොළඹ ප්‍රධාන පාසල් තියෙන ළමයින්ට දෙන්න ඕනේ වගකීමක් විදියට. එහෙම ක්‍රම නැහැනේ. ඒ දරුවෝ දන්නේ නැහැ මොකද්ද රුවන්වැලි සෑය කියන්නේ කියලා. මේ ඊළඟට අපි ගත්තොත් ජාතික ගීය ගත්තොත් බුදු ගුණයක් කියම මුකුත් නැහැ ලාවට. නමෝ කියන වචනේ තියෙන මේ මව්බිමට වන්දින එකක්. මල්පලතුරු ගැන කතා කරාට ඇත්තටම අපේ රටේ භාග්‍යවන්ත භාවයට ප්‍රධානම හේතුව භාග්‍යතුන් වහන්සේනේ. නැද්ද කියන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයනේ. අපි ගත්තොත් අපේ රටේ සෞභාග්‍යමත් රජවරු දුටුගැමුණු රජුරු අපිට අමතක කරන්න බෑ. එතුමා කොච්චරේ වත්පිළිවෙතට යොමු වෙලා හිටියද කියන්නේ. ලුණු මිරිසක් කෑව අමතක වෙලා සංඝයාට නොදී. හැදුවනේ දාගෙබ. කොහොම පිළිවෙත් පුරන්ට ඇද්ද දැන් අපි යුද්ධ කරපු විස්තරය විතරනේ දන්නේ. චෛත්‍යද විස්තර ඒ ටික විතරයි එනකොට එතුමා දවස ගත කරපු විදිහ කොහොම තියෙන්නේ නැද්ද? යුද්ධයට යනකොට දකුණට ගිහිල්ලා කියනවා ප්‍රධාන රහතන් වහන්සේගේ නම මතක නැහැ. කියනවා ස්වාමීනි අපිට යුද්ධ කරනකොට මංගල කරුණක් ඕනේ. අපිට ශ්‍රමණයන් වහන්සේලා දකින්න ඕනේ උන්වහන්සේලාට පුද සත්කාර කරන්න ඕනේ අපිට භික්ෂුන් වහන්සේලා දෙන්න කිව්වා. බලන්න යුද්ධෙටත් දැන්නේ රහතන් වහන්සේලා අරගෙන 500 නමක් දෙනවා. කොහොම චාරිත්‍ර දේවනේ අද එහෙම එකක් තියනවාද? අද භික්ෂුන් වහන්සේ නමක් මොන ගමනක් යනකොට භික්ෂුන් වහන්සේ නමක් ඉස්සරහා දැක්කොත් ඉවරයි. නේ? අපි පාරේ බස් වලට අත දාන්න ඉන්නවා. අත දානවා බැරිම දැන් අත දාන එක ගැලපෙන්නේ නැහැ. නවත්තන්නේ. තෙරුවන් සරණයි. බුදු සසුන බබලේවා ඔය ගහලා දෙන්නේ බස් වල. එතකොට මේ චාරිත්‍ර වාරිත්‍ර මොකුත් නැහැ මිනිස්සුන්ගේ. ජාතික ගීයට මම හිතන්නේ බුදුගුණ ටිකක් ඇතුල් වෙන්න පුළුවන් නම් ඊළඟට දුටුගැමුණු ආදී රජුරෝ ගැන රජවරු ගැන ඊළඟට සොළොස්ම ස්ථාන ගැන දසමහා යෝධයෝ ගැන අපි කියන්නේ මේ අරහන් සම්මා සම්බුද්ධ ආදී බුදුගුණ ඔක්කොම ඔකට දාන්න නෙමෙයි අපි ඒව ගම්මින වචන ටිකක් තියෙන්න ඕනේ නැත්නම් අර මල් පළතුරු ෆෘට්ස් නේද ෆ්ලවර්ස් ඒව හැමතැනම තියෙනවා ඒක හැම රටකම තියෙනවා නමුත් අපේ රටේ විශේෂත්වයට හේතුව විශේෂම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. මේක මහරහතන් වහන්සේ ධර්මය අරගෙන ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩිදී 3 සැරයක් මෙහෙට වැටියා. බුද්ධ පරිභෝග වස්තුවක් බවට පත් කළ ඒ ආනුභාවය. ඒකයි දුටුගැමුණු රජුරු එච්චර දියුණුවක් කරා ගියේ. අද තුසිතේ ඉන්නේ. රහතන් වහන්සේලා කෝටි ගානකට දානි දුන්න භූමියක් මේක. මල්පලතුරු වලින් ඒක මොකක්ද ඒ කතාව නේද? ඊට වඩා අපිට දෙයක් තියෙනවා අපේ රටේ අභිමානයක්. ඒක අපේ දරුවන්ට කියලා දෙන්න ඕනේ. එතකොට තමයි මේ රට වෙනුවෙන් ආගම වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියලා හිතට එන්නේ. ඉතින් ඒ වගේ අර පුරාණ චාරිත්‍ර වාරිත තව ටිකක් අපිට එකතු වෙනවා නම් හොඳයි. අර අලුත් අවුරුදු නැකතුලට වඩා එක නම් වටිනවා. දෙලොටම යහපත් ප්‍රස්පොත්. වජ්ජුරු ඒව කරාලු. අන්න ඒක තමයි තුන්වන අපරිහානීය ධර්මය. අපි ගත්ත දේශපාලන න්‍යාය ක්‍රම නම් ඉතින් අපිට ඒව කතා කරන්න බෑ ඒවා එක එක විදිහට වෙනස් කරනවානේ තම තමන්ට හිතුව මතේ තෙරුවන් සරණ නොගිය කෙනෙක් ওই ව්‍යවස්ථා හැදුවයි කියලා කියන්නේ වැඩක් නැහැ අතීතේ එහෙම අය පාලනයට ඇවිල්ලා හදපු ව්‍යවස්ථා නිසා කොච්චර දැන් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවද අන්‍යාගමික බර අය ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා කිංතිතේ ආනන්ද සුතං වජ්ජී යේතේ වජ්ජීනං වජ්ජි මහල්ලකා තේ සක්කරොන්ති ගරුකරොන්ති මානෙන්ති පූජෙන්ති තේ සංච සෝතබ්බම් මඤ්ඤන්ති इति ආනන්දව භාෂා තිබෙනවද මේ වජ්ජිවරු වැඩිහිටි මහල්ලන්ට සත්කාර කරනවා ගෞරව කරනවා නොයෙකුත් ආකාරයෙන් බොහොමන් පූජා සිද්ධ කරනවා ඕන් කියන දේ අහන්න ඕනේ කියලා අහුම්කම් දෙනවා කියලා ඔබ අහලා තියෙනවද කියලා අහනවා එහෙමයි ස්වාමීනි ආනන්දේ ওই කරුණ තියෙනකන් වජ්ජිවරුන්ගේ දියුණුවක්මයි කියනවා දකින්න ඕනේ පිරිහීමක් නෙමෙයි කියනවා එතකොට බලන්න වජ්ජුරු කොච්චර ශ්‍රේෂ්ඨ જાතියක්ද කියලා. මේ කරුණත් එක්ක බලද්දී අපිට පේනවා මේ විශේෂයෙන්ම දෙමව්පියන්ට සැලකීම් ආදී දේවල් ඉහළින්ම තිබ්බ යුගයක් මේ. ඇත්තටම තෙරුවන් සරණ ගිය පුතෙක් දුවේ තමන්ගේ අම්මයි තාත්තයි වැඩිහිටි නිවාස වලට යවන්නේ නැහැ. ඒක නම් මම හිතන්නේ හරි දරුණු වැඩක්.
ඒ වැඩිහිටි නිවාස වල අම්මලා තාත්තලා ගොඩක් දුකින් ඉන්නේ. ඒක බාහිරට පේන්නේ නැහැ. දැන් මේ අම්මලා තාත්තලා තමන්ගේ දුවල පුතාලා ඉංජිනේරු දොස්තරලා නම් අර එයාලගේ තියෙන ඒ දොස් කියන්නේ නැහැ මිනිස්සුන්ට. ඉතින් ඒක ඉහෙලට කියාගෙන ඉන්නවා. නමුත් ඉතින් අඬනවා. හඳුළු නැතුව අඬන්නේ එයාලට දැන් පුරුදුයි. මේ කාලෙත් තිස්සේ අඬලා. ඒ වජ්ජවරු මොකද කරන්නේ? වැඩිහිටියන්ට මහල්ලන්ට සලකන. ඔය වගේම තමයි ඒ අය කියන බසට ඇහුම්කන් දෙන්න ඕනේ කියලා බලන් ඉන්නේ. යමක් කියනවා නම් අහගෙන ඉන්න. අද එහෙමද? පාරක යනකොට සමහර ඉන්නවා පිරිමි ළමයි අපි දැකලා තියෙනවා. නා කියා ඵලයන් එහෙම කියන නිකන් විහිළුවට ගන්නවා, සමච්චලට ගන්නවා වයසක ඇත්තෝ. ගොඩක් ප්‍රොග්‍රස් වෙනවා. ගන බටහිර චින්තනෙත් එක්ක යන අය තමයි ගොඩක් වෙලාට එහෙම කරන්නේ. අපි අර එක සැරයක් උනේ අර තාත්තව දාලා බලු කුඩේටනේ. බල්ලා අරන් ගේ ඇතුළට. ඉතින් ඒවා හරීම පාපතර දේවල්. ඊළඟට තමයි අපි මේ සැරේ මේ රට ආරක්ෂා වෙන්න ප්‍රධාන හේතුව තමයි වැඩිහිටියන්ට ඇහුම්කන් දීම. කවුද වැඩිහිටිය කිව්වේ? සංඝ රත්නය. මොකද බුද්ධ ශාසනයේ වැඩිහිටි කියපුවාම ආකාර තුනක් තියෙනවා. එකක් තමයි වයසින් වැඩිහිටි බව. බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍ය ලෝකයේ මනින ක්‍රම තියෙනවා. එකක් තමයි වයසින් වැඩිහිටි බව. අනිත් එක මොකද්ද? සීලයෙන්. ඒතර පුංචි ස්වාමීන් වහන්සේ නමක් වුණා සීලෙන් වැඩි නම් එයා වැඩිහිටි. අනිත් එක තමයි නිකේස් භාවය, අරහත්ත්වය. ඉතින් මේ සැරේ අපේ බෞද්ධ ජනතාව භික්ෂුන් වහන්සේලාට කම් දුන්නා. අභිවෘද්ධියක් නේ දකින්න හම්බුනේ. විශේෂයෙන්ම වැඩිහිටි තෙරුන් වහන්සේලා කියපු බහට අහුම්කම් දුන්නා නේද කොට දෙනෙක්. අභිවෘද්ධියක් නේ දැන් දකින්න හම්බෙන්නේ. හුස්ම ගන්නවනේ පහසෙන්. නිකන් සහැල්ලුවක් නැද්ද හිතට මහ හිතා ගන්න බැරි. පරිසරය තව වෙනස් වුණානේ. අන්න අභිවෘද්ධිය. බලන්න වජ්ජුරු කොහොම සතුටක් භුක්ති විඳින්නද කියලා ඒ කාලේ. නේ? ඒ රහතන් වහන්සේලා පවා පිස දාගෙන ඉන්න හුලගේ ආස්වාද කරේ. අපිට ඒ යුගයට යන්න බෑ. ඒ සපස් ගන්න බෑ දැන්. ඉතින් මේ වැඩිහිටියන්ට අහුම්කම් දෙන්න ඕනේ කියලා හිතුවා කියනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම පාලක පක්ෂය වැඩිහිටියයන්ගෙන් උපදෙස් ගන්නට විශේෂයෙන්ම සංඝ රත්නය සිල්වත් ගුණවත් සංඝයා කොයිලා බලලා උන්වහන්සේලාගෙන් ධාර්මික අවවාද ගන්නවා නම් ඒකාන්තයෙන්ම අපිට අපි කිවර සක්විති රජතුමාගේ පුතා ඍෂිවරුන්ගෙන් අවවාද ගත්ත හින්දානේ ආය රජකම ලැබුවේ. අටවෙනි එක නෑහුවේ නෑ. පිරිහුණානේ. ඉතින් ඒ නිසා සිල්වත් ගුණවත් උත්තමයින්ගේ ඇසුර ඒකාන්තයෙන්ම යහපත පිණිස පවතින විශේෂයෙන් මෙතන සඳහන් කරන භාග්‍යතුන් වහන්සේ වැඩිහිටියයට අහුම්කම් දෙන එක වජ්ජීන්ගේ තිබිච්ච එක අපරිහානීය ධර්මයක්. ඊළඟට අහනවා ආනන්දය ඔබ අහලා තියෙනවද? ඔව්. වජ්ජී යාතා කුලිත්‍යා කුලකුමාරියෝ තාන ඔක්කස්ස පසයිහ වාසෙන්තිති. කුලකුමාරියෝ බලෙන් පැහැරගෙන ගිහිල්ලා වාසය කරන්නේ නැහැ කියනවා ඒත් එක්ක. කවුද? වජ්ජිවරු. විශේෂයෙන්ම රජවරුන්ට ඔක කරන්න පුළුවන් බොහොම ලේසියි. අර අම්බසක්කර කතාවේ තියෙන්නේ. අම්බසක්කර රජුරු දකිනවා පාරේ යනකොට විදි සංචාරයේදී ලස්සන කාන්තාවක්. එයා කෙරෙහි හිත ගිහිල්ලා පස්සේ ස්වාමියා මරවලා හරි ගෙන්න ගන්න බලන්නේ. වෙලාවට අර යක්ෂයා හිටපු නිසා බේරුණා. ඒ රජුරු සෝවන් ඵලයට පත් වුණානේ අන්තිමේට. උළොඩ හිටපු මිනිස්සයා අරහත්ත්වයට පත් වුණා. නැත්තම් ඒ ඔක්කොම අපායයි. යක්ෂයා නම් බේරි යම් කිසි සත්පුරුෂක භක්ති පුණා අනිත් අය නම් අපායයි. කුල කුමරියන් බලෙන් අරගෙන යන්නේ නැහැ කියන එක කියන්නේ කාන්තාවන්ට ගෞරවණීය විදිහට සලකලා තියෙනවා. දැන් කාන්තාවන්ට ගරුසරු නැති පරිසරයක් බිහි වුණා කියමුකෝ. අවුරුදු 5ක් 10ක් යනකොට පොඩි දරුවන්ට පවා යන්නේ කාන්තාවක් දකිද්දි කෙලෙස් සහිත මානසිකත්වයක්. එතකොට දැරිවියන්ට වැඩිහිටි පුරුෂයෝ දකිද්දි යන්නේ කෙලෙස් සහිත මානසිකත්වයක්. දැන් ඒක වෙන රටවල වල ගොඩක් බිහි වෙලා ඉවරයි. අම්මා දුව තාත්තා පුතා ඒව නැහැ. ඒක පිරිහීමක්. ඒකෙන් විශේෂ මානසික රෝගීන් පවා නිර්මාණය වෙන්න හේතු වෙන මහා පාප කර්ම ගොඩකට පාර හැදෙනවා. පවට ඇති ලැජ්ජාව බය නැති වෙලා යනවා. ඒතර කාන්තාවට විශේෂයෙන්ම යම් කිසි ආරක්ෂාව ගරුත්වයක් දක්වනවා නම් ඒ සමාජයේ බොහෝ කාලයක් යහපත පිණිස වක්‍රාකාරව ඒක බලපානවා. වජ්ජිවරු කාන්තාව අරගෙන යන්නේ කියන බලයෙන් මේ භාග්‍යතුන් වහන්සේ කියලා දීපුවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා එහෙමයි ස්වාමීනි වජ්ජිවරු කාන්තාව බලෙන් අරගෙන යන්නේ නැහැ කියනවා. ආනන්දේ ওই කරුණ තිබෙන තාක් වජ්ජිවරුන්ගේ දියුණුවක් කියනවා දකින්න පුළුවන්. පිරිහීමක් නෙමෙයි කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා ආනන්දය
වජ්ජියානි තානි වජ්ජේනං වජ්ජි චේතියානි අබ්බන්තරානි චේව බාහිරානි ච තානි සක්කරොන්ති ගරු කරොන්ති මානෙන්ති පූජෙන්ති තේසංච දින්න පුබ්බං කත පුබ්බං ධම්මිකම් බලින්නෝ පරිහාපෙන්ති इति ආනන්දේ ඔබ අහලා තියෙනවද මේ වජ්ජි රජවරු මේ රාජධානිය ඇතුළත පිටත තිබෙන යම්කිසි පූජා පවත්වන යම්කිසි දේවාලාදී දේවල් තියෙනවා නම් චෛත්‍ය ආදී දේවල් තියෙනවා නම් ඒවට අවශ්‍ය කරන ගරු සත්කාර වන්දනා කිරීම ඊළඟට පූජාවන් ආදී දේවල් කඩන්නතු කරනවා අහලා තියෙනවද කියලා. ඒවට අවශ්‍ය කරන බලි ආදී දේවල් වෙලාවට කරනවා කියලා අහලා තියෙනවද කියලා. එහෙමයි ස්වාමීනි. ආනන්ද ඔය කරුණ දකින තාක් පිරිහීමක් නෙමෙයි දියුණුවක් කියනවා වජ්ජින්ගේ. බලි කියන වචනේ තියෙනවා. බලින්නෝ පරිහාපෙන්. බලි කියලා අදහස් කරන්නේ පූජා. අර මේකෙන් අදහස් කරන්නේ බෙලි කපලා දෙන බලි නෙමෙයි. බලි බිලි කියන්නේ. ඒ අමනුෂ්‍ය සම්බන්ධතාව නෙමෙයි මේ කියන්නේ විශේෂයෙන්ම ධාර්මික මේක තියෙනවා කතපුබ්බන් ධම්මිකම් බලි. ධාර්මික වූ බලි. ඒ වයහපත් දේවල් නෙමෙයි අපිට තියෙන්නේ ওই චෛත්‍යයන් වන්දනාමාන කිරීම. බෝධින් වහන්සේලාට වන්දනාමාන කිරීම ආදී දේවල්. දැන් බලන්න දුටුගැමුණු රජුගේ මිරිසවැටිය හැදුවේ ලුණු මිරිසක් වැරදිලා. ඒතර කොහොම ඒව කරන්නේ නැද්ද ඒ කාලේ? ඒතර අපිට ගන්න හොඳම ගිහි උපාසක මහත්තෙක් ආදර්ශය ගන්න පුළුවන්. ඒ කරපු වත් පිළිවෙත් පිරිහින් නැතු කරගෙන යති අභිවෘද්ධියක් නේ දැක්කේ. අද නම් ඒව ගොඩාක් පිරිහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ චෛත්‍ය ආදී දේවල් වලට කරන සත්කාර සම්මාන ඒකාන්තමන ಜಾති යහපත පිණිස විශේෂව අපි ಜಾතියක් වශයෙන් එකතු වෙලා ඒ වගේ තැන්වල පින්දහම් කරනවා නම් බණ භාවනා ආදී දේවල් කරනවා නම් සත්‍යක්‍රියා කරනවා නම් විශාල ශක්තියක් උපදිනවා පිරිස වශයෙන් එකතු වෙලා පිරිත් ආදී දේවල් කියනවා නම් ඒවා ඒකාන්තයෙන්ම යහපත පිණිස පතන ඊළඟ කාරණේ තමයි භාග්‍යතුන් වහන්සේ යන ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් කින්තිතේ ආනන්ද සුතං වජ්ජේනං අරහන්තේසු ධම්මිකා රක්ඛාවරණ ගුත්තිං සුසංවිහිතා ආනන්දව බහලා තිනවද මේ වජ්ජවරු රහතන් වහන්සේලාට ධාර්මික රැකවරණ දෙනවා කියලා කින්ති අනාගතාච අරහන්තෝ විජිතං ආගච්ඡෙය්‍යුම් ආගතාච අරහන්තෝ විජිතේ භාසෝ මිහෙරියුන්ති කවදානම් රහතන් වහන්සේලා අනාගතය අපේ විජිතයට වඩීද ඒ රහතන් වහන්සේට කොහොමද මම සත්කාර සම්මාන දක්වන්නේ පහසුවෙන් උන්වහන්සේට වාසය කරන්න හදන්නේ කියලා නිතර හිතනවා ඒ කියන්නේ සංඝයාට විශේෂ ගෞරවයක් තිබිලා තියෙනවද නැද්ද? තිබිලා තියෙනවා. අර කිව්ව විදිහට බස් වලින් අර වගේ බුදු සරණයි කියලා ගහගෙන යන්නේ නැහැ භික්ෂුන් වහන්සේලාට එහෙම කරගෙන. ගෞරව සම්මාන සත්කාර කරලා තියෙනවා. මොකද ඒ අය දන්නා එකකින් ආශිර්වාදයක් සැලසෙනවා කියලා ඉස්සර දුටුගැමුණු රජු අර යුද්ධයට යද්දි භික්ෂුන් වහන්සේලා 500ක් වඩම්මගෙන යන්නේ. ඒකේ ඒකාන්තයෙන්ම යහපතක් කරා යනවා. ඉතින් ඒ නිසා එතන විශේෂයෙන්ම ගන්න පුළුවන් සංඝ ගෞරවය. අභිවෘද්ධිය පිණිසමයි පවතින. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පවසන එහෙමයි ස්වාමීනි අහලා තියෙනවා. ආනන්දේ ඔය කරුණ තිබෙනකන් වජ්ජීන්ගේ දියුණුවක්මයි කියනවා පිරිහීමක් නැහැ කියනවා. ඒතකොට අපි කොච්චර ඉගෙන ගත්තත් කොච්චර විදේශගත උපාධි ගත්තත් කොච්චර සල්ලි භාගෙ තිබ්බත් මේ කරුණ නැත්තම් පිරිහෙනවා. අභිවෘද්ධියට යන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ සප්ත පරිහානීය ධර්මයන් ඒකාන්තයෙන්ම පිළිසරණ කරගන්න ඕන විශේෂයෙන්ම පාලක පක්ෂයේ මේවා ගැන ටිකක් හදාරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ පවසනවා බමුණ මේ වසකාර හැමතිර කියන්නේ බමුණ මම මේ විශාලා මහනුවර සාරාන්තද චෛත්‍ය අසුරු කරගෙන ඉන්නකොට කියන වජ්ජරජවරුන්ට මම දේශනා කළේ යම්තා කල් මේ අපරිහානීය ධර්ම ඉටු කරනවා නම් වජ්ජීන්ව පරද්දන්න බෑ කියනවා. එයාලගේ දියුණුවක්මයි කියනවා බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔබ අපි සියලු දෙනාටම විශේෂයෙන්ම අභිනවයෙන් පත්ුනේ රජතුමා ඇතුළු අපගේ පාලක පක්ෂයට මේ අපරිහානීය ධර්මයන් තව තවත් විමසලා ඉගෙනගෙන ධාරණය කරගෙන ඒවත් පිළිවෙත් අපරිහානීය ධර්මයන් පමුණවාගෙන මේ භාග්‍යතුන් වහන්සේට පූජා කළා වූ භාග්‍යතුන් වහන්සේ පරිභෝජනය කළා වූ මේ උතුම් රාජ්‍ය බුද්ධ ශාසනය තවතවත් බබලන ස්ථානයක් බවට පත් කරන්නට මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් හේතු වාසනා වේවා සාදු 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 මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනවා
තලවතු ගොඩ එකමුතු මාවතේ පදිංචි සරත් බණ්ඩාර මහත්මයා එම මහත්මිය එවැගේම සනුජ් පුතා මනුජි දියණිය සහ පවුලේ සියලු දෙනා. ඉතින් ඒ ඇත්ත බලාපොරොත්තු වෙනවා මේ මහත්මයාගේ මිය පරලෝකීය ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම මහත්මියගේ පරලෝක සැපත් ආදරණීය පියාට ඒ වගේම සහෝදරයට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාගෙන්ම පින් ගන්නට කැමති මෙලොවදී ඒ හමුවන සහ පරලෝකදී ඒ එකට ජීවත් වෙලා ඒ ආදී විදිහට මිය පරලෝකයේ මියගේ ඥාතින්ට පින් දෙන්න කියලා සඳහන් කරනවා. ඒ වගේම සහභාගී වූ සියලු දෙනාගේම මියගේ දෙමව්පියන් සහ ඥාතින්ට පින් දෙන්න කියනවා. ඒ වගේම සෙත්පතනවා සුජීවත්ව සිටින මෑණියන්ට විශේෂයෙන්ම නිවන් මඟ දියුණු කර ගන්නටත් මෙලෝ නිරෝගී භාවය ආදී අත්වීම පිණිසත් කියලා සෙත්පතන්ට කියනවා. ඒ වගේම දියණිය හා පුතුණුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ආධ්‍යාත්මික හා ඒ ධර්මානුකූල කටයුතු ආදී ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන කටයුතු සාර්ථක වෙන්න සෙත්පතන්ට කියනවා. ඒ වගේම සහභාගී වන සියලු දෙනාගේ දරුවන්ට ඒ පවුල්වල සියලු දෙනාට සෙත්පතන්ට කියනවා. දේශකයන්න් වහන්සේට සෙත්පතන්ට කියනවා. ඒ වගේම රටට සෙත්පතන්ට කියනවා. බෞද්ධ දර්ශනයේ රට තුළ අපේ මේ යුද්ධයෙන් බේරගත් රණවිරුවන්ටත් සෙත්පතන්ට කියනවා. ඒ වගේම බෞද්ධ රූපවාහිනී සේවක මණ්ඩලයටත් සෙත්පතන්ට කියනවා. ඉතින් මේ රැස් කළා වූ සියලුම පින් බලයෙන් දරුවනේ අනුහසින් දේවානුභාවයෙන් මේ සරත් මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. ඒ වගේම මේ සහභාගීව සිටින සියලු දෙනා ඔබ අප සියල්ලන්ගේ දෙමව්පියන් සහෝදර සහෝදරයන් මේ පින්තුන්ගේ දූ දරුවන් බෞද්ධ ලෝකවාසී සියලු දෙනාත් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. කරන ධාර්මික කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වීම පිණිස මේ පින් ආශිර්වාදයක්ම වේවා. තව තවත් පින් දහම් රැස් කරගෙන බුදුසසුනේ බලවතුන් බවට පත් වෙනට මේ සීල පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක්ම වේවා. විශේෂයෙන්ම අභිනවයෙන් ඒ ජනාධිපති ධූරයටපත් වූ ඒ පින්වත් මහත්මයාට ඒ ජනාධිපතිතුමාට පවුලේ සියලු දෙනාට ඒ වගේම විශේෂයෙන්ම රණවිරුවන්ට රට රකින්න රණවිරුවන්ටත් ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් විශේෂයෙන්ම බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු ඒ වගේම අප ඔබ සියල්ලන්ගේ කල්යාණ මිත්‍ර සංඝ රත්නේ ගුරු දේවෝත්තමයන් වහන්සේලා ඇතුළු සංඝ රත්නේ මෙපින් බලෙන් සුඛිත මුදිත වෙත්වා. ඒ සියලු ස්වාමින් වහන්සේලාටත් ඒ පින්වත් සියලු දෙනාටත් සුවසේ පින් දහම් රැස් කරගෙන බුදුසසුනේ බලවතුන් බවට පත් වෙන්නට මේ සීල පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම පින් කැමැති මළගිය ඥාතීන් මෙපින් බලෙන් සුඛිත මුදිත වෙත්වා. විශේෂයෙන්ම අපවත් කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු ඒ සංඝ රත්නය ඇතුළු මිය පරලෝකීය ඥාතීන්ද මෙපින් බලෙන් සුඛිත මුදිත වෙත්වා. ඒ සියලු දෙනාට බුදුසසුනේ පිහිට පිණිස මේ පින් හේතු වේවා අනුමෝදන් වෙත්වා. ඒ වගේම ලෝකපාලක දෙවිවරු සතරවරම් ආදී දෙවිවරු සෙන්පති දෙවිවරු ලෝකපාලක දෙවිවරු අපගේ ලක්දිව සුරකින්න දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් බලෙන් සුඛිත මුදිතව මේ පින්නතුන්ට මේ පින් රට සුරකින්න පින්වත් ගිහි පැවිදි සියලු දෙනාටම සෙත්පතත්වා මේ භූමියට සෙත්පතත්වා ඒ සියලු දෙවියන්ට කැමැති බෝධියකින් නිවෙන්නට මේ පින් හේතු වේවා සතුටින් අනුමෝදන් වෙත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ ද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු. යතුම් සතරම දේශනා පවත්වතාල ගම්පහ ඉබුල්ගොඩ සිරි සම්බෝධි මෙත්සෙත් සේනාසනාධිපති පූජ්‍යපාද වත්තේගම ආනන්ද චිත්ත ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාස්ත්‍රීය කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිර ජීවනයේම ලැබේවායි